අන්න යථාබෝධයෙන් තමන්ට ලැබිච්ච සීල විසුද්ධිය. විශේෂ සුද්ධියක් හම්බෙලා තියෙනවා. අවංකත්වය කියන්නේ වතක් නෙමෙයි. අවංකත්වය කියන්නේ සංවරත්වයේ තියෙන සීලං. අභ්‍යන්තර සංවරත්වයේ තුලින් ලැබුණා වූ සීලය. සංවරුවා. සං කියන්නේ එකතුව. සං කරගතියට අපි හිටියේ. සං කර ඉන්නලා දැන් සංවරලා. වරනවා කියන්නේ අත්හැරලා දැම්මා. කරන එක අත්හැරනවා. අන්න සං කරා නැතුව ගියාම සංවර වුණා. සංවරත්වයෙන් සංවරාර්ථයෙන් කියනවා සීලයි කියලා. සංවරත්වයේ අර්ථයෙන් තමයි සීල කියන්නේ. දැන් සංවරලා තියෙන්නේ. අන්න සංවර ගුණ දැනගන්නේ කොහොමද? පෙර මම ප්‍රාණඝාත කළා, අදත්තාදාන කාමීත්‍යාචාර කළා, ඒවෙන් ආස්වාදයක් බලාපොරොත්තු වුණා. දැන් මට එහෙම ගන්න දෙයක් වටලා දෙන්න. ඊට වඩා ආස්වාදයක් මම ලබලා තියෙනවා මේ නිරාමිස ආස්වාදේ. ඒකේ ඊට වඩා 10000 ගුණයක් ලොකුයි. අරක මොකක්ද අපරාධයන්? දූෂ්‍යයි, දුස්චරිතයි, පාපතරයි, බලක් නැහැනේ. හරයක් නැහැ. ඔක්කොම දැකලා ඉවරයි. එහෙනම් අවංකත්වයේ විද්‍යාමාන වන ධර්මයේ තුලින් අන්න සීල විසුද්ධියේ කොටස. එතන මොකද ඊළාට? මගේ වචනේ ඉස්සර වගේ දැන් බොරු නැහැ. අනුහවටන් කියන වචන නැහැ. අනු බිදවන්න කියන වචන නැහැ. අනු සැලබවටපත් කරන වචන නැහැ. අනු මුලාවටපත් කරන වචන නැහැ. ධර්මයට අනුකූල දහම් වචනයක් ගුණ වචනයක් පිට වෙන්නේ. නිතර පිට වෙන්නේ ඉච්චරයි. එහෙනම් මගේ වචන තුල දැන් පිරිසිදු බවක් පේනවා. පෙර වචන අපිරිසිදුයි. කිලිටි. දැන් මගේ වචන පිරිසිදුයි. මට විද්‍යාමානයි. එතන තව සීල විසුද්ධිය. සීල විසුද්ධිය තව ගුණයක්. දැන් මගේ හිතවිලි ඉස්සර ලෝභයි, තරහයි ගැටෙනවා, මෝහයි, මුලාවටපත් වෙනවා. දැන් මේ පැටි එකක්වත් නැහැ. මතර පැහැදිලිව පේනවා. ලෝභ ගති නේ අලෝභ ගති මට දැන් තියෙන්නේ. මට ලෝභකින් වෙට ඉස්සර වගේ අල්ලා ගන්න මගේ කියන්න මම කියන්න මසුරුකමින් තියාගත්තා මට දැන් නැහැ. ලෝභ ගතිය ඉන්නේ නැහැ. තරහ ගතිය අනුර ගහන්න ඕනේ, බයින්න ඕනේ, හිංගි කරන්න ඕනේ, පලි ගන්න ඕනේ ඒවා ඉන්නේ නැහැ. දේශ නැහැ. ඉතින් මුලාවටපත් වෙලාට මේ ලෝකේ පස්සේ යන ගතිය නැහැ. ධර්ම අවබෝධ කරන දහම් නුවණින් කටයුතු කරන්න. එහෙනම් මගේ ලෝභ නැත්නම් තරහ නැත්නම් මෝඩ නැත්නම් මගේ හිතවිලි පවිත්‍රායි. අන්න තව එකක් දැක්කා. තමරාගේ තියෙන සීල විසුද්ධිය. අනික මගේ දෘෂ්ටිය පිරිසිදුයි දැන්. ප්‍රභාස්වරයි. ප්‍රභා කියන්නේ නැවත පහළ වෙනවා. නැවත භවයට යනවා. අස්සරයි කියන්නේ සරණ බලාපොරොත්තුවක් නේ. නැවත නැවතත් භවයේ සරණ බලාපොරොත්තුව මගේ දෘෂ්ටිය තුල දැන්නේ. භවයේ මොනව හොයන්නේ? කවුරු වෙන්නද? මට කවුරුවත් වෙන්න ඕනේ නැහැ. විලා වැඩකුත් නෑ. එහෙනම් මොකද්ද කරන්නේ? කොහෙවත් උපදින තැනක් ඇත්නම් එතන අත්තරින් වැලි මිදී ගියන ලබන නිවන මිස මට භවයේ කොයි අද්දාවක්වත් හොඳයි කියන නිගමනය කරන්න එකක් නැත්නම් මට අද්දාව පතාගෙන භවය යන දෘෂ්ටියක් නැහැ. ප්‍රභා අස්සරයි. ප්‍රභා සරයි කියන්නේ සරනවා. අස්සරයි කියන්නේ නැවත භවයේ සරන්නේ නැහැ. අනේ ප්‍රවාසර කියන වචනේ නිරුක්තිය. දැන් ඔය වචන හතර තේරුම් ගත්තා. එහෙනම් අපි ළඟ අවංකත්වයේ තියෙනවා, පිරිසිදු බව තියෙනවා, පවිත්‍ර බව තියෙනවා, ප්‍රභාසරත්වයේ තියෙනවා. මේක කාගෙන්වත් ගත කර්මස්ථානයක් නෙවෙයි. මේ බණ අහලා තමාරි යථාබෝධයල තමා ළඟ මතුවෙච්ච සීල ගුණය වෙ තියෙන්නේ. අන සීල විසුද්ධිය. දැන් සීල විසුද්ධිය අනුගෙවිලා ගත එකක් නෙවෙයි. එහෙනම් කර්මස්ථාන දැන් කාගේ? ධර්මයයිති. ධර්මයේ අනුගමනය කළා. ධර්මයේ ගුරු කරගෙන ධර්මයේ ලැබිච්ච දායාදයක් තියෙනවා තමා ළඟ මතුවෙච්ච ගුණේ ධර්මයේ තුලින්. ඒක මම කියවන්නේ නෙවෙයි යෝග. කල්යාණ මිත්‍රයෙක් වශයෙන් ප්‍රකාශ කළා විතරයි. තමා අවබෝධ කරගත්ත ධර්මයේ තුලින් අවංකත්වයටපත් උනි. වචන පිරිසිදු උනි. ඒ වගේ සිතීලි පවිත්‍ර වුණි, දෘෂ්ටිය ප්‍රභාසර වුණි. ඒ ධර්මයේ ගුරු කරගෙන ධර්මයේ ශාස්ත්‍රය කරගෙන ධර්මයේ තුලින් ආපු දහම. ධර්ම දායාදේ. ඉතින් ධර්ම දායාදේ වශයෙන් මට කියන්න පුළුවන් මම අවංක වුණි ධර්ම දායාදේ ලබලා. මම පිරිසිදු කියන්නේ ධර්ම දායාදේ ලබලා කාගේවත් වදන හගිනවා. පොතේ තියෙන කරගෙනවා. පරම්පරාවෙන් ගිහින් අපි කරගෙනවත් නෙමෙයි. එහෙනම් මොකෙන්ද මම මේ කියන්නේ? ධර්ම දායාදේ වශයෙන් ධර්මීය යථාර්ථය මට මේ ටික ආවා. ඒකේ මගේ අවංකත්වය ඇති උනේ ධර්ම දායාදේ තුලින්. ඒ තුලින් මට මතුණා ධර්මයේ ගුරු කරගෙන ඉන්න පුළුවන් ධර්මයට නමස්කාර කරලා ධර්මයට පුදු සත්කාර කරගෙන මම මේ ධර්මයේ තුල ලැබුණා වූ දෙයට මම දැන් මේ ආකාරයෙන් මලගේ සීල ගුණින් මම දකිනවා. අන්න තමාගේ කර්මස්ථානයේ ධර්ම දායාදේ වශයෙන් තමන්ට ලැබුණා කාගෙන්වත් ගත්තා නෙවෙයි. මේ කිව්වෙන් ගත්තත් නෙවෙයි. එහෙනම් කාගෙන්වත් කර්මස්ථානේ ඉල්ලාගත්තොත් කිසි දවසක වරන් දෙකක් හම්බෙලා නැහැ. එහෙනම් මොකද කර්මස්ථානය කියන්නේ? මේ බණ අහලා මේ තුලින් තමන්ට අවංකත්වයේ මේකයි කියලා සමන්තව මතුණා නම් මට මේ ලෝකේ අල්ලන්න සාරත්වයක් නැහැ අසාරයි කියලා මට වැටහුණා මේ ධර්මයේ තුලින්. එහෙනම් මට ඒ තුලින් මට වැටහුණා මට ප්‍රාණඝාත අදත්තාදාන කාමීත්‍යාචාර පස්සේ හරියක් අල්ලන්න දෙයක් නැහැ කියන එක හරියට වැටහුණා. ඒක ඒවෙන් මගේ හිතේ ඇත්තරී ගියා ක්‍රියාකලාප ඇත්තරී ගියා. බඳු ක්‍රියාපලාප මට මතුවෙන්න හේතු නැහැ. අලුම් කරන්න හේතු නැහැ. එහෙනම් මන් තුල යම් තරමක ආකාරයෙන් අත්හැරීමක් කරනම් මට ඒක අත්දැකීමක්. ඒ අත්දැකීම කාගෙන්වත් ගත් එකක් නෙවෙයි. සැකගත්ත යම් කිසි විදියක හදාගත්ත වතක් නෙවෙයි. මේ ධර්මාභෝධය නිසා ආවනම් අනුසය වශයෙන්ම මගේ විදිලා ගිහින් ඉවරයි ධර්මාභෝධය වෙනස් වෙන්න විදිහක් නෑ. මොකද මම අවබෝධ කළේ සත්‍යයක් තුලින් ගත්ත ධර්මයක් නම් ධර්මය අධර්මයේ වෙන්නේ නැහැ කවදාවත්. නැත්නම් තුන් කල්ලි අතීත අනාගත වර්තමාන කොයි කාලයකවත් මේ ධර්මයේ මෙහෙම නෙමෙයි මේක මෙහෙම වෙනස් වෙන්න පුළුවන් අහවල් කාලේ කියලා එහෙම සම්මත කරන්න පුළුවන් එකක් නෙමෙයි සත්‍ය ධර්මය. දැන් ධර්මයේ අසත්‍ය නෙවෙන්නම් අසත්‍ය ධර්මයක් නම් අවබෝධ කළේ ඒ ධර්මයේ තීරණේ නම් මට ආවේ ඒ තීරණේ පරිදි නම් මගේ යම් කිසි ක්‍රියාකලාපයක් අත්හැරලා ගියේ කවදාවත් ඒක නැවත මට එන්න විදිහක් නැත්නම් දන්නවා මින්මතු මෙතෙන් පටන් කෙලවර කරන තාක්කල් මට මේ පාපේ ගැලවිලා ගියා හරිය නැවතෙන්න හේතු නැහැ. එහෙනම් සමුච්ඡේද ප්‍රහාණය වුණා කියලා මම ඔප්පු කර ගන්නවා කියලා තවාගේ විඤ්ඤාණයෙන් තමයි දැනගන්න. අන්න සමුච්ඡේද ප්‍රහාණය දැනගන්න හැටි.
ඒ ආයතනයක් යට හිතට මතුවෙන්න විදිහක් නැහැ. මතුවෙන්න නම් කවදා හරි යථාබෝධය නැති වෙන්න ඕනේ. යථාබෝධය නැති වෙන්න විදිහක් නැහැ කිසි දවසක යමක් සත්‍යයක් අවබෝධ කරා නම් දෙපාරක් අවබෝධ කරන දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ අවබෝධය ස්ථිරමයි. දැනගත්තා නම් දැනගත්තා. ආයතනයක් ඒක නොදැනීමක් වෙන්න හේතුවක් නැහැ. හේතුපත් අනුවමයි දැනගත්තේ. ඒක වෙනස් වෙන්න හේතුවක් නැහැ කාටවත් වෙනස් කරන්නත් බෑ. එහෙනම් තමයි යම් සීල ගුණයක පිහිටියා නම් තව තවත් සුද්ධ වෙනවා මිසක් ඉන් එහාට අසුද්ධ වෙනවා කියන එක හේතු නැහැ. එහෙනම් දැනගන්න යම් කිසි ආකාරයෙන් මගේ හිතෙන් ප්‍රාණඝාත අදත්තාදාන කාමිත්‍යාසාරයන්ගේ සතර පහ ගතින දෘෂ්ටිය පහ වෙලා ගියා නම් පහ වුණාමයි මට කවදාවත් ඉන්න විදියක් නැහැ ආයතරයක් නෑ මට පහන සීලයක් තියෙනවා. අන්න පන්සිල් වලින් එකක්. පහන සීල. සතර පහ ගත වීමට හේතු වෙන යම් පාප කර්මයක් පහ වුණා නම් පහ වුණාමයි නැවත වාරයක් එන්න විදියක් නැහැ මේ යථාබෝධය තියෙන හිතකට. අන්න අකණ්ඩ අචිද්‍ර අසබල අකල් මාස වූ පළවෙනි සීලය මොකද්ද? ශික්ෂා පද නෙමෙයි ඒවා. පහන සීල. පහ වුණාමයි නැවත එන්නේ. සතර පහ ගත වීමට හේතු වෙන්නා යම් පාප කර්මයක් ශ්‍රමණය කරමින් හිටියද මේ යථාබෝධයෙන් පස්සේ ශ්‍රමණේ නතර වුණා. ආයෙ නැහැ කවදාවත්. වේරමණී සීල. සතර පහ ගත වීමට හේතු වෙන යම් පාප චේතනාව පෙරහට ගත්තද මේ යථාබෝධයෙන් පස්සේ කවදාවත් සතර පහ ගත වීමට හේතු වෙන මට මේ පාප චේතනාව හිත පහළ වෙන්නේ නැහැ. අන චේතනා සීල. සතර පහ ගත වීමට හේතු වෙන යම් අසංවරතාවයක් යම් ආකාරයෙන් පෙර තිබුණාද මේ ධර්ම අවබෝධයෙන් පස්සේ ලැබුණු සංවරත්වයේ තුල සතර පහ ගත වීමට හේතු වෙන අසංවරතාවය සම්පූර්ණ ඉවත් වෙලා ගියා සංවරත්වයේ පිරුණා සංවර සීල. කවදා හරි යථාබෝධයේ පූර්ණතා කරන තාකල් මේ සංවරත්වයෙන් වැඩෙනවා මේ ගුණේ වැඩෙනවා මිසක් මේක බිහිඳී යන්න හේතු නැහැ අවිතික්‍රම සීල කවදා කැඩෙන්නේ. ඔන්නේ සිල් පහ තියෙන නිසා පන්සිල් තියෙන සෝතාපන්න වෙච්ච දැන් පලං නේන ওই ධර්මය අවබෝධ කරගත්ත දැන් පටන්. පහන වේරමණී චේතනා සංවර අවිතික්‍රම කියන මෙන්න මේ පන්සිල් පිළිහිටනවා. මේවා අකණ්ඩයි අචිද්‍රයි අසබලයි අකල් මාසයි කිසිම දවසක කැඩෙන්නේ නැහැ. කැඩෙන්න හේතු නැත්තේ මොකද? ඔන්නේ හේතුව උයි. වත කැඩෙනවා. මම ඒකයි කිව්වේ අත් දෙක තියෙනකන් තියෙන අත් දෙකෙන් සී බුද්ධියෙන් ඉඳලා වැඩි නොකර ඉන්න පුළුවන්. අත් දෙක කපලා දැම්මට පස්සේ ආයි දැනගෙන හිටියන් නැතත් අත් නැති නිසා අල්ලනවා කියන එක වෙන්නේ නැතුව වාගේ. යථාබෝධය තුලින් කැපිලා ගියා නම් සමුච්ඡේද ප්‍රහාණීම ඔන්නේ මූල දෘෂ්ටිය. එතනින් පස්සේ සතර පාගත වෙන්න හේතු වෙන එකක්වත් කෙරෙන්න විදිහක් නැත්නම් අකණ්ඩයි අචිද්‍රයි අසබලයි අකල් මාසය හිතන්න ඕනෙත් නෑ. මම අතින් ඒවා කෙරෙයිද කියලා. කෙරෙන්න හේතු නෑ. අන්න සුද්ධතාවය. දැන් ඔන්න ආව තමන්ට සීල විසුද්ධියේ කර්මස්ථාන. දැන් චිත්ත විසුද්ධිය නැගෙන්න ඕනේ. සීල විසුද්ධිය සිහි කරනකොට තමයි අන්න අකුසල සීලයේ අවිප්‍රතිසාරය ප්‍රමෝදයේ ප්‍රසබ්දිය ප්‍රීතියත් මේ ආදී වශයෙන් එකින් එක අනුකූලයෙන් ගෙනියන ධර්මතාවයක් ඒක. එහෙනම් අපිට තියෙන අනික් කරගෙන හොයන්න ඕනේ නැහැ. මොකද වෙන්නේ? සමාධිය ලැබෙන්නේ කොහොමද කියලා. ලැබුණාම දැනගත්ත හැකි සමාධිය හැටි. සමාධිය ලබා ගන්න ඕන නම් මොකද කරන්න ඕනේ? අපි ගන්නවා තමල්ලම තියෙන ගුණේ. මොකද්ද? අවංක වෙමි පිරිසිදු වෙමි පිවිතුරු වෙමි පබසර වෙමි. දැන් සංසිඳවන්නයි අපිට ඕනේ. අපි පරමාර්ථي සහබලිගේ පාප සංසිඳවන්නේ. සංසිඳුවමි අවංක වෙමි පිරිසිදු වෙමි පිවිතුරු වෙමි පබසර වෙමි සංසිඳුවමි සාන්තව ඕනවට සීමා අදින්නෙත් නැතුව ඒ ප්‍රමාණිකුල වන්නා දහම් අර්ථය ගැලපෙන්න මුදල මිහිරි වචනෙන් කියන්න පුළුවන් කෙනෙක් විදිහට අරගෙන එක්කෙනෙක් කියනවා අනික කටිය භාවනාවේ අහගෙන ඉන්නවා. එතකොට අනික අහගෙන ඉන්න කෙනාට සමාධිය ලැබෙනවා කියන කෙනාට ලැබෙනවා. මේ දෙකම ඒ විදිහයි. ඉතින් ඒකට තනියෙන් කරන්න පුළුවන්. ඔන්න කට්ටියක් ඉන්නවනම් කට්ටිය කියලා කොම්ලා කර්මස්ථානට වාඩි වෙනවා. ඒකෙනික කර්මස්ථානෙ කියාගෙන යනවා. අර විදිහට. අනික කට්ටිය අහගෙන ඉන්නවා. කොහොම එකටමත් කියනවා. කොහොමද කියන්න පුළුවන්. දැන් ඕක කරට ආවා. දැන් ඒතර අනික් කාරණේ මොකද්ද? දැන් අපි තවත් එහාට යනවා. දැන් ඔය තියෙන්නේ ඔතනින් ගියාම ලැබෙන්නේ දිව්‍ය විහරණය. ඔකට කියන්නේ. දිව්‍ය විහරණය කියන්නේ බුදුරන් වහන්සේ විසින් පෙන්නපු දිව්‍යමය විහරණය තමයි චතුර්ථ ධානයට නිකන් ඔකෙන් නැගෙන්නේ. බ්‍රහ්ම විහරණය කියන එක ඊළඟ බුදුරන් වහන්සේ ආලෝකයට පෙන්න දුන්න විහරණය. ඒ කියන්නේ ලෝක සත්‍යයට පතුරවනවා ඔය මෛත්‍රියෙන්. අන්න මෛත්‍රිය පතුරවන තැනක් ඔතන. මමද සියලු ලෝක සියලු සත්වයෝ අවංක වෙත්වා පිරිසිදු වෙත්වා පිවිතුරු වෙත්වා පබසර වෙත්වා අර අයි ගන්නවා. මමද සියලු ලෝක සියලු සත්වයෝ අවංක වෙත්වා පිරිසිදු වෙත්වා පිවිතුරු වෙත්වා පබසර වෙත්වා ඔය නිවනම මුල් කරගෙනමයි දැන් කර්මස්ථාන යන්නේ. සියලු ලෝක සත්වයන්ට පතන්නේ ඒකාන්තයෙන් සිද්ධ වුණොත් සදාතනික යහපත. නමුත් අපිට වෙලා තියෙන්නේ මොකද? සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකෙන් මිදෙත්වා කියලා. දැන් අපිට මොකද්ද වෙන්නේ? අපි කිව්වේ මෙච්චර කල්. දැන් අපි දකින්න ඕන. උතන කියන්නේ මොකද්ද? දැන් කර්මස්ථානයක් වශයෙන් මේ කාලේ වාක්‍යයක් වශයෙන් විද්‍යාමාන තිබුණේ නැහැ කමටහන. දැන් ඔය තමාගේ මතුවෙච්ච ධර්මයේ අදහසයි ඔය කිව්වේ. මම දුන්න එකක් නෙමෙයි. දැන් තමා තුළම තේරුම් ගන්න ඕනේ. Tamante මේ ධර්ම අදහස
Tamanට ඇවිදින් තියෙන්නේ. අවංකත්වය ආවා. ඒ වගේ මගේ පැතුම මොකද්ද? අනේ මේ වගේ ලෝක සත්‍යයට අවංක වුණා නම් ඒ ලෝක සත්‍යයට අවංකත්වයට ඒ අය ත්‍රාණඝාත අදත්තාදාන කාමීත්‍යාචාරයේ වැටසතේ මිදෙනව නේද? මේ අවංකත්වයේ ලැබුණා නම් මේ ධර්මාවබෝධයෙන් ලැබෙනා මිසක් මේ අවංකත්වයේ වෙනින් ලැබෙන්න විදියක් නෑ. එහෙනම් කවදා හරි මේ ලෝක සත්‍යයෙන් විමුක්තියක් ලැබෙන්නේ මෙන්න මේ ධර්මයෙන් ලැබෙන අවංකත්වයේ ලැබිච්ච දාටයි. අන්න ඒ හැරෙන්න ලෝක සත්‍යයට මොනවා පතන්නද? අන්න බුදුරන් වහන්සේ දේශනා කරනවා මේ දෙයක්. තපෝ ගුණය හැර බොජ්ජංග ධර්ම හැර තපෝ ගුණය හැර නිවන හැර ලෝ සතුන්ට තවත් සුවයක් මම නොදකිමි. එහෙනම් සුවපත්ත්වා කියමු කීයද? අන්න ලෝකයට පතන සුවය. ඔයි මෙහා සුවයක් පතන දෙයක් ඉතුරු වෙලා නැහැ ලෝකයට. එහෙනම් අන්නේ සුවයක් තියෙනවා ලෞකිකයි. කෙලෙස් සහිතයි. සසර ගමන්ට හේතු වෙනවා. ඔය ආර්ය මාර්ගයේ සුවයක් තියෙනවා ලෝකෝත්තර නිවන්ට හේතු වෙනවා. එහෙනම් ආර්ය මාර්ගය එකක්, අනාර්ය මාර්ගය තව එකක්. අන්න ආර්ය මාර්ගයේ මෙත් වැඩි. දැන් විග්‍රහ කරලා ගන්න ඕනේ. අපි මෙච්චර කාල කරලා තියෙන්නේ මොන මෙත් වැඩිින්ද? අපි වන්න මෙත් වැඩිම හරිද මෙච්චර කාල කරපු එක? සියලු සත්‍යෝ නිදුක් වෙත්වා. ඒ කියන්නේ දුකක් නැතුව කිසි සත්‍යෙන්නේ කාගේවා හිංගියක් හිංසාවක් නැතුව ඉඳ ලැබෙත්වා. හොඳ සැනසෙල්ලේ ජීවත් වෙන්න ලැබෙත්වා. නිරෝගී වෙත්වා. කොත්තමල්ලි උග්‍රබතරන්වත් ලෙඩ රෝගයක් නැතුව සත්‍යෙන්නේ හොඳින් ඉලක්කතු ඉඳ ලැබෙත්වා. සුවපත් වෙත්වා. මගුල් ගෙදරක වගේ සන්තෝෂෙන් hina වෙලා උඩ පැන සන්තෝෂෙන් ඉඳ ලැබෙත්වා. ඉතින් දුකෙන් මිදෙත්වා කියලා ওই දුකේ නැතුව සැනසෙල්ලේ ඉඳ හම්බෙත්වා කියන එකයි පරාගෙන යන්නේ. දැන් ඊතර බලමු මොකද්ද මේ කල්පනා කරලා අපි කළේ. හොඳයි මගුල් ගෙදරක වගේ අපි හොඳට ඕක පැහැදිලි කරලා තියෙනවා මුදුතා ගුණය පෙන්වන්න කියන මගුල් ගෙදර වගේ අනු සන්තෝෂ වෙනවා දැකලා ඒකෙදි අපිට සන්තෝෂ වෙන්න කියලා. දැන් උපමාව මොකද මගුල් ගෙදරක සතුටු වෙන එක. දැන් මගුල් ගෙදර සතුටු වෙන්නේ අපි දන්නේ නැද්ද? එක එකනාගෙන් ඉල්ලගත්ත කන කරාබත් නැහැ අරම යා තියන රෝග වලට යා වතුරේ දාගෙන අරම පාට කරන හතරන් කියලා මිනිස්සු රවට්ටගෙන අනුන්ගේ අල්ලපු ගෙදරින් ඉඳගෙන සාරිය හරි අඳුම හරි අරගෙන ඇදගෙන ගිහිලා ලොකු විශේෂයක් ගිහිලා පෙන්නලා අර බෝතලේ තියාගෙන වයිට් එකක් දාගෙන දුම් උගුරා කරලා ඉන්නේ අපි 아무තු සන්තෝෂයෙන් හදාවක් තියෙනවා පොඩි උණු තැදිලා ඒක පැත්ත කියලා කඩ පාන තව පැත්තකින් හරි සන්තෝෂයෙන් අපිට කියනවා අනික් අය සතුට වෙනවා දැකලා අපිට සතුට වෙනවා නම් ඒක මුදුතා ගුණේ. දැන් ඔතන තියෙන ලෝභ දේශ මොහ රාග දේශ මොහ සහ අලෝභ ආදේශ මොහ කියන මේ හේතු හයින් අපි කරන කියන හිතිලි පව් වලට හෝ පින් වලට හයි හේතුවක් හේදෙනවා. තුනක් ලෝභ දේශ මොහ. ඊතුරු ගුණ අලෝභ දේශ මොහ. ඔය මගුල් ගෙදර සන්තෝෂයේ ලෝභ දේශ මොහ අලෝභ දේශ මොහ කියන එකෙන් කෝකට අයිතිද? ලෝභයයි මොහයයි. හොඳට පැහැදිලි. දැන් ලෝභයෙන් මොහෙන් පුද්ගලයාට දෙව්ලොවට හෝ මිනිස් ලොවට හෝ සුගතියට හේතු වෙන පිනක් සිද්ධ වෙනවද? නැත්නම් ලෝභ මොහ පාප මූලද පුණ්‍ය මූලද? පාප මූල. එහෙනම් පාප මූලයේ සිද්ධ වෙන්නේ සතර පාගත වීමට හෝ හේතු වෙන පවක් කැරෙන්න. ඒකෙන් පින සිද්ධ වෙනවද? එහෙනම් මේ සන්තෝෂයෙන් පව් කරගෙන හතර පාගත වෙන්න පව් කරගෙන සන්තෝෂ වෙන්නේ උන් දැකලා සන්තෝෂ වෙනවා නම් අපි. ඒක මොකද්ද? ඒක බෞද්ධ භාවනාවක්ද? කෙනෙක් උගුලක වැටෙන්න ලං වෙලා තේරුම් ගන්න බැරි මොලේ නැති අවිද්‍යාවයි මෝහයයි නිසා රාග මොහෙන් යුත් වෙලා බැඳිලා සන්තෝෂයෙන් ඉන්නවා තේරුමක් නැතුව. ඔවුන් දැකලා උන්ගේ සන්තෝෂය දැකලා අපි සන්තෝෂ වෙන එක මුදුතා ගුණය කියලා ගත්තොත් අපි සන්තෝෂ වුණොත් උන්ගේ පව් වැඩේ උන් විනාශ වෙන එකට. අපිට මුදුතා ගුණයක් තියෙනවාද? පව කෙරේ සන්තෝෂ වෙච්ච කෙනා අනුව සතුටු වෙන්නේ අනුමෝදනා වෙන්නේ පවද පිනද ඒතකොට? පව් අනුමෝදන් වෙන්නේ කෙනාට පවක් නිසා පිනක් තියෙනවද? අනුතර පිනක්වත් තියෙනවද? බ්‍රහ්ම විහරණ තියා මේ දිව්‍ය විහරණ වශයෙන් ගන්න දෙන පල්ලෙහා තියෙන එකක්වත් තියෙනවද? එහෙනම් අපි සන්තෝෂයෙන් ඉඳලා හිටන් මොකද්ද කරලා තියෙන්නේ මෙච්චර කාලේ? පව් කරගෙන නෙමෙයි. පින් කියලා හිතන්නේ පව් කරලා නැද්ද? අනුන් සතුටු වෙන්නම් වාගේ සතුටු වෙන එක මුතුතා ගුණය කියලා අපිට මේ අටුවාවලින් මේ මෑතකදී පෙන්වන්න ගිය ආචාරවාදීන් ඔයා පෙන්වන්න ගියාම අපිත් නුවණින් මෙනෙහි කරලා නැතුව මේක දකින්න ගන්න ගියාම දැන් අපිට හම්බෙලා තියෙන අඩුතරමින් පිනක්වත් හම්බ වෙනවද සන්තෝෂේ. එහෙනම් සංවේග උපද්දන්න ඕන තැන සතුටු වෙලා හරියනවා. අනේ මේ මෝඩ මිනිස්සු අවිද්‍යාවෙන් කොටු වෙලා ඇත්ත හොයාගන්න බැරුව මුලාවටපත් වෙලා සුන්දර ලෝකයක් මවාගෙන මේකේ හඟපානවා, පෙන්කෙලිනවා, මුලාවටපත් වෙනවා, මුලාසාරයට යන සතුටු වෙනවා. මුන්ට වෙන මොකද්ද කියලා දන්නේ නැහැ. ඉතින් අන්න බුදුරන් වහන්සේ දේශනා කරපු දහමනුව දකින්න ඕනේ. ජාතිය ස්වභාවයකට නැති ඇති සත්වයා. ජාති දුක ස්වභාවය කරගෙන ඇති සත්වයා ජාති දුකට හේතු වෙන දේවල් පතනවා, ඒ පස්සේ දඟලනවා. ඒ පස්සේ බලාපොරොත්තු වෙ යනවා. ජරාව ස්වභාවය කරගෙන ඇති ලෝක සත්‍යෝ ජරාවට හේතුකාරක වන දහම් කෙරෙහි පතමින් ඒ පස්සේ හඹා යනවා. ව්‍යාධිය ස්වභාවය කරගෙන ඇති සත්‍යෝ ව්‍යාධියටපත් වෙන දහම් හොයා ඒ පස්සේ හඹා යනවා. මරණයේ ස්වභාවය කරගෙන ඇති සත්‍යෝ මරණයට හේතු වෙන දහම් හොයා ඒ පැත්තේ හඹා යනවා. මේ මුලාවේ හැටි බලන්න කියලා. බුදුරන් වහන්සේ දේශනා කරනවා. දැන් අපිට ওই ටික දකින්න ඕනේ අවතනිය. දැන් අපි කොතනද සුන්දර ලෝකයක් වවන්නේ? එහෙනම් අපි දැන් අපිට කොයින්ද අපිට සුවපත් වේවා කියන්නේ මොකක්ද? මොන සුවේද කිව්වේ? දැන් අපි දකින්න නැති ඒවා. දකින්න නැති පැත්තක හැටි. දැන් අපි දකින්න ඕනේ මොකද්ද සුවේ? එක අවස්ථාවක අපේ භික්ෂුන් වහන්සේ නමක් රජ කෙනෙක් රජ කුමාරියෙක් මහාන වුණා.
හදකමත් අත්හැරලා ගිහිල්ලා. මේ මහල්ලා ඉන්න ගාම මොකද කරන්නේ? අහෝ සුඛං අහෝ සුඛං අහෝ සුඛං කිය නිතරම ඉන්නවා. ඒ වෙලාවේදී අනික් කියනකො හාමුදුරුවෝ දැනගත්තා මේ රජෙක්නේ වහන වෙලා ඉන්නේ. මේ රජුරවන්ට ඉස්සර කාලේ විඳපු සුන්දර ලෝකේ මතක් වෙලා දැන් ඉතින් මේ අනාථ වෙලා ඉඳගෙන අහෝ සුඛං කිය ඒක මතක් කර කර මේ හිතනවා ඇති. මෙහෙම හිතාගෙන බුදුරජාණන් වහන්සේට ගිහින් කිව්වා අහවල් හාමුදුරුවෝ ඒක රජ කාලේ කරපුවා මතක් වෙලා ඒ සුවේ ගැන හිතලා හිටන් දැන් ඉතින් කරන්න දෙයක් නැති කමට අහෝ සුඛං කිය යනවා කියලා. ඒ වර්ග මාන්නි ඒ විශ්වරේ ඉන්න කියන්නේ. අහුවා මොකද? මෙහෙම කියන්නේ මොකද්ද ඒක ඇත්ත? ස්වාමීනි, ඒ අයින් තේරුම් ගන්න පුළුවන් කමක් නැති නිසා ඒගොල්ලෝ කියන්නේ. මම රජකම් කරන කාලේ ඒ කාලේ මට තිබුණ දුක් කරදර එනකොට, ප්‍රශ්න ඔළුවට එනකොට මට ඇති වෙච්ච 10 ගැන හිතලා දැන් මම කොච්චර නිදහස්ද? ඒ නිදහස දැකලා මගේ නිදහස මතක් වෙනවා තකින් ගන්නට අහෝසුකම් කියලා දැන් මේ නිදහස් ජීවිතය ගැන මට සුවයට එනවා. ඒ නිදහස් සුවේ. ඒ සුවේ ආවර්ජනා වෙන ගානේ මට හරි සතුටුයි මම අහෝසුකම් කියන්නේ යන්නේ ඒකට. මහණනි, අනාගාමී කෙනෙකුට ඇති වෙන්නා වූ සුවේ කොහොමද ඔබලා දන්නේ? මේ අනාගාමී පුද්ගලයාගේ සුඛ ස්වභාවය සිහි කරලා බලන්න. කාම ලෝකේ අල්ලා ගත්තාම 10 කියා දැකලා අත්තරනහා මතක් වෙන්නා වූ අත්තරේ මේ සැනසෙල්ල දැකලා නිතර මතක් වෙනවා අහෝසුකම් කියලා සුඛේ. මෙන්න සුවපත් බව. මෙන්න සුඛේ තේරුම් ගන්න. අන්න බුදුරන් වහන්සේ සුවපත් වේවා කියන එකේ අර්ථය පෙන්නපු දන. දැන් අපි සුවපත් වේවා කියන්නේ කොහොමද දැකලා? අර කාම ලෝකේ පව කරගන්න පව පොදිය දැකලා සුවපත් වේවා කියලා අපිට අර්ථ පෙන්නනවා. බුදුරන් වහන්සේ සුවපත් වේවා පින්නේ කොතනද? කාම ලෝකේ අත්හැරලා නිකම්ම ඊට බහැලා නිකම්ම සාන්තියෙන් යුත් වෙලා යම් කෙනෙක් නිදහස් වූයෙන් සතුටු වෙන අවස්ථාවක් දැක්කනම් අන්නේ නිදහස් වූ දැකලා අහෝසුකම් කියන කෙනාටයි සුවපත් වෙලා සතුටු වෙනවා දකින්න ඕනේ. අනේ මමත් එතෙන්ට යන්න ඕනේ. උන්වහන්සේලාත් මේ ලෝකේ නිස්සාර වන්නා වූ අසාර ලෝකේ අත්හැරලා නිදහස් වූයෙන් නිවන් සුවයෙන් සුවපත් වෙලා ඉන්නවා. ඒ සුවේ මලක් කොච්චර සැනසීලාද ලෝකයට ඔන්න ඒ සුවේ ලැබිච්චාට කවදාවත් කැඩෙන්නේ නැති සුවයක් හම්බ වෙනවා. මෙන්න මේ සුවේ යහපත කරා ගෙනියනවා. කවදාවත් සතර කාමීටත් නැවත එලා යවන්නේ. මෙතනින් ගියා නම් මෙතනින් චුත වුණා නම් තවදුරටත් අරිහත් වෙලපත් වෙන සුද්ධාවාසයේ ඉපදී සසර ගමන කෙලවර වෙයි. සංසාර දුකෙන් නිදහස් වෙන්න જાතිය සුවයක් තමයි ඔය විඳින්නේ කියලා අන්න සුඛේ දකින්න. මෙන්න සුවපත් වේවා කියන අපිට එන්න ඕන සුවේ. මෙන්න ආරි සුවේ. දැන් අපි ගන්නෙ මොකද සුවපත් වේවා කියලා. ඉතින් අපි දැන් බෞද්ධ භාවනාවක් අපිට තියෙනවද? පද තියෙනවා. පදේ අර්ථයකෝ. අන්න අර්ථය වෙයිලා ගිහින්. ඉතින් යථාර්ථයෙන් දකින්න ඕනේ. අපි අද වඩන මෛත්‍රී භාවනාව බුදුරන් වහන්සේ දේශනා කරපු එකද? බුදුරන් වහන්සේ වැඩ ඉන්න කාලේ භික්ෂුන් වහන්සේලා පිරිසක් දානෙට උදේ කල් වැඩි, කාල වේලා වැඩි නිසා අන්නේ පරිබ්‍රාජික ආරාමයකට ගියා. ඒ වෙලාවේදී අන්නේ පරිබ්‍රාජක නායකයෝ අහනවා. "ඇයත්නි, බවත් ගෞතමයන් වහන්සේ මෛත්‍රී භාවනාව දෙනවද ඔබලට?" ස්වාමීන් දෙනවා. ඒ කියන්නේ මෙහෙමනේ. අවෛරී වූ අප්‍රමාණ වූ මෛත්‍රී සහගත චිත්තේ මහත්ගත චිත්තේ එක දිශාවකට වඩන්න. එසේම දෙවෙනි දිශාවටත් තුන්වෙනි දිශාවටත් හතරවෙනි දිශාවටත් උඩයට ආදී වශයෙන් දස දිශාවේ සියලු තැන්හි අතුරක් සිදුරක් නැතුව අප්‍රමාණ සත්වයාට මේ මෛත්‍රිය වඩන්න. මේ විදිහට දෙන්නේ. ඇයත් මෙහෙම තමයි. ওই විදිහටම තමයි දෙන්නේ. ඉතින් ඒකෙන් කියටන් අපේ වික්ෂුන් වහන්සේලා කියනවා. අනේ පරිබ්‍රාජිකෝ. ඉතින් ඇවැත්නි අපි අපේ ශ්‍රාවකින්ට අපේ ගෝලයින්ට අපි දෙන්නේ මෛත්‍රී භාවනාව. දැන් ඕකම දැන් ඔබලට බෞද්ධ ගෞතමයන් වහන්සේ දෙන්නේ. ඉතින් බෞද්ධ ගෞතමයන් වහන්සේ ඔබලට දෙන භාවනාවේ අපි අපේ ශ්‍රාවකයන්ට දෙන භාවනාවේ තියෙන වෙනස මොකද්ද? දෙක එකයි නේද? අන්න ප්‍රශ්නයක් ඇහුවා. දැන් අද ඇහුවොත් එහෙම අපි. දැන් ඔය මෛත්‍රී භාවනාව අද වටන එක නෙමෙයිද මේ අනික් අය වඩන්නේ? අන්නේ පරිබ්‍රාජිකයෝ වඩන්නේ? අන්නේ ශාස්ත්‍රීය වඩන මෛත්‍රී භාවනාව අපේ මෛත්‍රී භාවනාවේ තියෙන වෙනස මොකක්ද ඇහුවොත් අපි මොකක් කියන්නේ? ඕකමනේ අපි කරන්නේ. සියලු සත්‍යය නිදුක් වෙත්තා නිරෝගී වෙත්තා සුවපත් වෙත්තා දුකෙන් මිදෙත්තා කියලා මෙච්චර කාලෙ අපි කරගෙන ගියේ. ඔය අන්‍ය කරන භාවනාව. දැන් ඇහුවොත් ඒ අර බුදුරන් වහන්සේගේ මේකේ වෙනස මොකක්ද කියලා මොනවා කියන්නේ? යාර වික්ෂුන් වහන්සේලා ඒ අන්නේ පරිබ්‍රාජකෙන උත්තර දෙන්නේ නැතුව, ඔව් නෑ කියන්නේ නැතුව, නිහඬව නැගිලා ගිහලා බුදුරන් වහන්සේට ඔය කාරණේ කිව්වා. බුදුරන් වහන්සේට කියනවා ස්වාමීනි මෙන්න මෙහෙම දානෙට ඉස්සෙල්ලා වෙලාව තිබිච්ච හින්දා අන්නේ පරිබ්‍රාජික ආරාමයකට ගියා. ඒ වෙලාවේදී අපෙන් අහුවා බෞද්ධ ගෞතමයන් වහන්සේ මෛත්‍රී කර්මස්ථානය ඔබලට දෙනවද කියලා. අපි කිව්වා දෙනවා කියලා. ඒ කියන්නේ මෙහෙම නේද කියලා. ඒගොල්ලෝ අහනවා. අප්‍රමාණ වූ අවෛරී වූ මෛත්‍රී සහගත චිත්තේ එක දිශාවකට වළඳ ඒ එතෙම දෙවෙනි දිශාවට තුන්වෙනි දිශාවට හතරවෙනි දිශාවට උඩයට ආදී වශයෙන් සියලු දිශාවන්නේ අප්‍රමාණව වළඳ මහත්ගතව වළඳ මෙන්න මේ විදිහට කියනවා. ඉතින් එහෙමද අපිට කියන්නේ. අපි කියවා අපි එහෙම තමයි කියන්නේ අපිට කියා දීලා තියෙන්නේ. ඒතර ඒගොල්ලෝ කියනවා ඉතින් ඇවැත්නි අපි අපේ ශ්‍රාවකෙන්ට දෙන්න මෛත්‍රී භාවනාව තෝකනේ. ඉතින් බෞද්ධ ගෞතමයන් වහන්සේ ඔබලට දෙන්නේ ඒක නා. ඉතින් අපේ දෙන භාවනාවේ බෞද්ධ ගෞතමයන් වහන්සේ ඔබලට දෙන භාවනාවේ තියෙන වෙනස මොකද්ද? දෙක එකයි නේද? මෙන්න මේ ප්‍රශ්නයක් අපෙන් ඇහුවා. කියලා බුදුරන් වහන්සේට කියනකොට උන්වහන්සේ අහනවා. මහණනි ඔය අන්නේ පරිබ්‍රාජිකයෝ වචන වල කරන් එනවා. වචන වල කියනවා. ඒ පිළිබඳ හසල දැනුමක් නැති ඔය පරිබ්‍රාජිකින්ට
මෙන්න මේ ටික අහන්න. මගේ භාවනාව වෙනස දැනගන්න ඕන. කෙබඳු මෙලව කෙබඳු විහෙරණයක් මුල් කරගෙන තියනවාද ඔබලාගේ මෛත්‍රී භාවනාව? පරලෝක කෙබඳු විහෙරණයක් මුල් කරගෙන තියනවාද? අවසානයේ කොහොමද? මෙලෝ වඩන කරුණා භාවනාව මෙලෝදී කෙබඳු ප්‍රතිඵලයක් මුල් කරගෙන තියනවාද? පරලෝක කෙබඳු ප්‍රතිඵලයක් මුල් කරගෙන තියනවාද? එහි අවසානයේ කොහොමද? මෙලෝ කෙසේ වඩන්නා වූ මුදුතා භාවනාව මෙලෝ කෙබඳු විහෙරණයක් මුල් කරගෙන තියනවාද? පරලෝක කෙබඳු විහෙරණයක් මුල් කරගෙන තියනවාද? එහි අවසානයේ කොහොමද? කෙසේ වඩන ලද උපේක්ෂා භාවනාව මෙලව කෙබඳු විහරණයක් මුල් කරගෙන තියනවාද? පරලෝක කෙබඳු ස්වභාවයක් මුල් තියනවාද? ලබාගෙන තියනවාද? එහි අවසානයේ කොහොමද? මෙන්න මේ ප්‍රශ්න හතර ඇහුවොත් ඔය ටික ඇහුවොත් කරුණ යථාර්ථයෙන් දැනගෙන නොකියන පදවැලක් පමණක් ගෙනින ඔය අන්නේ පරිබ්‍රාජිකයෝ ඔය ටිකට උත්තර දෙන්නේ කොහොමද? මා හෝ මගින් අහගත්ත කෙනෙක් ඇරෙන්න මම් පෙන්නපු මෛත්‍රී භාවනාව මේකයි කියලා කියනවා නම් දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බමුණන් සහිත තුන් ලෝකෙහි තව කිසි කෙනෙක් නෑ. මා හෝ මගින් අහගත්ත කෙනෙක් ඇරෙන්න දන්නේ නෑ. එහෙම මෛත්‍රී භාවනාවක් වදින්න පුළුවන් නම් ඔහු උත්තරේ ගන්න කියන්න. අහලා බලන්න. ඔන්න ඔය ටික අහන්න. ආපුහාම හසල දැනුමක් නැති නිපුණත්වයක් නැති පදවැලා කරන් ඉන්න ඔය අන්නේ පරිබ්‍රාජිකේ කොහොම මොකද උත්තර දෙන්න? බිම් බලාගනි. වෙන කියන්න දෙයක් නැහැ. ඔවුරු උත්තර දෙන්න කෙනෙක් නැහැ. මා හෝ මගින් අහගත්ත කෙනෙක් අන්න උත්තර දෙන්න කෙනෙක් නැහැ. එහෙනම් කෝ බුදුරන් වහන්සේගෙන් අහගත්ත කෙනෙක් හැරෙන්න දන්නේ නැති ආර්ය මෛත්‍රී භාවනාව යාද වෙනවද? එහෙනම් අපිට කියන්න පුළුවන් ඉන්න ඕනේ. අය අපේ පුද්ගලික වශයෙන් අපි දැනගත් එකක් නෙමෙයි. සරවත්නි ගෝචර ධර්මය. උන්වහන්සේ හෝ උන්වහන්සේගෙන් අහගත්ත කෙනෙක්ගෙන් ආවේ නැත්නම් ඒ භාවනාවේ වෙනස පෙන්වන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් ආර්ය මෛත්‍රී භාවනාව මොකද්ද කියලා අහුවහම අද මහා පඬිතායත් අහනවා මොකක්ද මේ මෛත්‍රී භාවනාව දෙකක් තියෙනවද? එහෙම කියන්නේ. ඒ වචනේ අපෙන් අහනවා. මම කාට කියන්නේ? බුදුරණන් වහන්සේ දේශනා කළා තියෙන එකනේ තියෙනවා කියලා අපිට අපේ එක නෙමෙයි මේ කියන්නේ. බැලුවාට පස්සේ අපිට හොඳට පැහැදිලිව පේනවා අනාර්ය මෛත්‍රී භාවනාවේ ස්වභාවය මේකයි ආර්ය මෛත්‍රී භාවනාවේ ස්වභාවය මේකයි කියලා හොඳ ලස්සනට විග්‍රහ කරගන්න පුළුවන්. නම් බුදුරණන් වහන්සේ දේශනා කරනවා මම පෙන්නපු මෛත්‍රී භාවනාව මෙන්න මේකයි. මොකද්ද? විවේක නිස්සිත විරාග නිස්සිත නිරෝධ නිස්සිත වොස්සග්ග පරිණාමී කියන කාරණා හතරෙන් යුක්තවන මෛත්‍රී සහගත සති සම්බොජ්ජංගේ වඩන්න. ඒ බඳුම ධම්මවිචේ සම්බොජ්ජංගේ, ප්‍රීති සම්බොජ්ජංගේ, පස්සද්ධි සම්බොජ්ජංගේ, විරිය සම්බොජ්ජංගේ, සමාධි සම්බොජ්ජංගේ, උපේක්ෂා සම්බොජ්ජංගේ වඩන්න. මෙන්න මම දුන්න මෛත්‍රී භාවනාව එකක්. මේක හරියට දෙනවද අප පස්සේ කියලා. ඊළඟ දෙවෙනි එක මොකද්ද? විවේක නිස්සිත විරාග නිස්සිත නිරෝධ නිස්සිත වොස්සග්ග පරිණාමී කරුණා සහගත සති සම්බොජ්ජංගේ වඩන්න. ධම්මවිචේ සම්බොජ්ජංගේ වඩන්න. ප්‍රීති සම්බොජ්ජංගේ වඩන්න, පස්සද්ධි සම්බොජ්ජංගේ වඩන්න, විරිය සම්බොජ්ජංගේ වඩන්න, සමාධි සම්බොජ්ජංගේ වඩන්න, උපේක්ෂා සම්බොජ්ජංගේ වඩන්න. මෙන්න මම දුන්න කරුණා භාවනාව. විවේක නිස්සිත විරාග නිස්සිත නිරෝධ නිස්සිත වොස්සග්ග පරිණාමී මුදුතා සහගත සති සම්බොජ්ජංගේ වඩන්න, ධම්මවිචේ සම්බොජ්ජංගේ වඩන්න, ප්‍රීති සම්බොජ්ජංගේ වඩන්න, පස්සද්ධි සම්බොජ්ජංගේ වඩන්න, විරිය සම්බොජ්ජංගේ වඩන්න, උපේක්ෂා සම්බොජ්ජංගේ වඩන්න, සමාධි සම්බොජ්ජංගේ වඩන්න, උපේක්ෂා සම්බොජ්ජංගේ වඩන්න. මෙන්න මම දුන්න මුදුතා සහගත භාවනාව. විවේක නිස්සිත විරාග නිස්සිත නිරෝධ නිස්සිත වොස්සග්ග පරිණාමී උපේක්ෂා සහගත සති සම්බොජ්ජංගේ වඩන්න, ධම්මවිචේ සම්බොජ්ජංගේ වඩන්න, ප්‍රීති සම්බොජ්ජංගේ වඩන්න, පස්සද්ධි සම්බොජ්ජංගේ වඩන්න, විරිය සම්බොජ්ජංගේ වඩන්න, ඒ වගේම සමාධි සම්බොජ්ජංගේ වඩන්න, උපේක්ෂා සම්බොජ්ජංගේ වඩන්න. මෙන්න මම දුන්න උපේක්ෂා සහගත වන්න භාවනාව ඔන්න ඕකයි. දැන් මේ ආකාරයෙන් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන මෙන්න මේ සතර බ්‍රහ්ම විහරණයන් වඩන හැටි ඔය ආකාරයෙන් පෙන්නලා පෙන්නනවා. දැන් ඔක පස්සේ විග්‍රහ කරලා ගත්තා හිටව විසරතුව. මෙසේ වඩන්නා වූ යම්කිසි කෙනෙකුට මෛත්‍රී සහගත මේ භාවනාව වැඩිමේදී මෙලෝ ප්‍රතිඵල වශයෙන් මෛත්‍රී සහගත චේතෝ විමුක්තිය නැවති අප්‍රමාණ බ්‍රහ්ම විහරණය ලැබෙනවා. මෙන්න ධානය. මේක තමයි ධම්ම විහරණය. චේතෝ විමුක්තිය. මෛත්‍රී සහගත නැත්නම් මෙත්තා සහගත චේතෝ විමුක්තිය මෙලොවදී ලැබෙනවා ධානයක් වශයෙන්. මෙහි ප්‍රතිඵලයේ වශයෙන් මේ යථාබෝධයේ පූර්ණේ කියන අරිහත්ත්වයටපත් නොවුනොත් මෙහි ප්‍රතිඵලයේ වශයෙන් සුභ කියන දෙවියන්ගේ ලෝකේ උපදිනවා. සුභ කියන දෙවියන් අතර උපදිනවා. රූපාවචර බ්‍රහ්ම ලෝකයක්. මෙහි උපදින්නා ඔහුට ඒ කාලයේ අවසාන වෙනකන් එහි ඉඳලා එහිදීම කෙලවර කළා පිරිනවම් පානවා මිසක් නැවත වාරයක් මේ ලෝකෙට එන්නේ නැහැ හේතු නැහැ. මෙන්න මේ භාවනාවේ අවසාන ප්‍රතිඵලය ඕකයි. මැද ප්‍රතිඵලයේ සුභ කින්නක බබලෝ. මෙලෝ ප්‍රතිඵලයේ මෙත්තා සහගත චේතෝ විමුක්තිය. කරුණා සහගත භාවනාව වැඩුණොත්
මෙලෝදී කරුණාසහගත චේතෝ විමුක්තිය මෙලෝ විහරණයෙන් ගත කරනවා. සාන්ත වූ ප්‍රණීත වූ විහරණයක්. මේදී අරිහත්ත්වයට පත් නොවුනොත් මේන් චුත වෙලා ගිහිල්ලා ආකාසානංචායතන කියලා බබලෝ යා උපදිනවා. ඒ ආකාසානංචායතන බ්‍රහ්ම ලෝකේ යම්තා කායු කාලයක් ඇද්ද ඒ ආයු කාලයේ ගෙවලා එයිදීම කෙලවර කරන පිරිනවම් පානා මිසක් නැවත උගේ සතර ගමනක් නැහැ. මෙන්න දෙවෙනි බ්‍රහ්ම විහරණයේ ප්‍රතිඵලය. මෙලොවදී මුදුතා සහගත බ්‍රහ්ම විහරණයේ වැඩුව කෙනෙක් ඇත්නම් මුදුතා සහගත චේතෝ විමුක්තියේ මෙලොව සුඛ විහරණයේ ජීවත් වෙනවා. මේදී අරිහත්ත්වයට පත් නොවුනොත් මේන් චුත වෙලා ගිහිල්ලා ආකින්චඤ්ඤායතන නැති බබලෝ උපදිනවා. විඥානංචායතන බබලෝ උපදිනවා. ඒ විඥානංචායතන බබලෝ යම් ආයු කාලයක් ඇද්ද ඒ ආයු කාලයේ ගෙවලා ඉවරලා එයිම පිරිනවම් පානවා මිසක් නැවත වාරයක් සසර ගමට යයි ඉන්නේ නැහැ. මෙන්න මුදුතා භාවනා ප්‍රතිඵලය. උපේක්ෂා සහගත භාවනා වැඩුව කෙනාට උපේක්ෂා සහගත චේතෝ විමුක්තිය මෙලොව විහරණයක් වශයෙන් ලැබෙනවා. බ්‍රහ්ම විහරණයක් වශයෙන්. ඒ ශාන්ත ප්‍රණීත විහරණයෙන් ගත කළා එයින් කියලා මේදී අරිහත්ත්වයටපත් නොවුනා නම් මෙතනින් ගිහිලා තමයි ඔහු ආකින්චඤ්ඤායතන කියලා බ්‍රහ්ම ඵලයේ උපදිනවා. එහි තියෙන ආයුධ සම්පූර්ණ කාලයේ කියලා ඉවරලා එහිදී පිරිනවම් පානවා මිසක් සසර ගමට ඔහු නැවත එන්නේ නැහැ. මෙන්න මම පෙන්නපු ආර්ය මෛත්‍රී භාවනා වැඩුව කෙනාට ලැබෙන ප්‍රතිඵල හටාව කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නලා කියනවා. ඕනනම් අහලා බලන්න. ඔය කියන අනේ ප්‍රාග්‍රාජිකෙන්ගේ මොකද්ද දන්නේ කියලා. ඔය වචන වල ඉක්මවපු කිසිම දෙයක් දන්නේ නැහැ. නොදන්නා විෂයන් පිළිබඳව තර්කවාද කරන්න යන මොඩෙයින්ට මොනවා කියන්නද? අනේ බුදුරජාණන් වහන්සේ පෙන්නලා දුන්නා මේ භාවනා වෙනස. දැන් අපි බලන්න ඕනේ මොකද්ද විවේක නිසිරිත වෙන්නේ? විරාග නිසිරිත වෙන්නේ කොහොමද? නිරෝධ නිසිරිත වෙන්නේ කොහොමද? පොස්සග්ග පරිණාමී කියන්නේ මොකද්ද? ඔය කාරණා හතර විග්‍රහ කරගන්න ඕනේ. දැන් අපි යම්කිසි දෙනකදී යම්කිසි අදහසක් හිතට ගත්තාම ඒ අදහස නිසා අපිට අවිවේකයක් ඇති වෙනවද? විවේකයක් ඇති වෙනවද? කොහොමද අවිවේකයක් වෙන්නේ? අපි යෝග දකින්න ඕනේ. අපේ බලාපොරොත්තුව මේ ලෝකයේ පැවැත්මක් නම් පැවැත්මක් තුල බලාපොරොත්තුවක් ලැබුවා අපිට. කැඩෙන බිඳෙන වෙනසෙන පැවැත්මක්මයි අරමුණු කරන්න හම්බ වෙන්නේ. කඩන බිඳෙන විනාශ කරන කැඩී බිදී විනාශ වී යන පැවැත්මක්මයි කැමැතිසේ නොපවතින පැවැත්මක්මයි අරමුණු කරන්න හම්බෙන්නේ මේ පැවැත්මක් අරමුණු කළොත්. එහෙනම් මේ පැවැත්මක් අපි කැමැතිසේ පවතිවා යන අදහසක් ඇති කරගත්තා නම් ඒ කෙසේ සිද්ධ නොවෙනකොට ඒකාන්තයෙන් අපිට විවේකී වෙන්න බෑ අවිවේකී බවටපත් වෙන්න වෙනවා. අපේ මනසට අවිවේකී. අන්න විවේක නිසිත නැති වෙන ආකාරය. ඒකාන්තයෙන් මේ ලෝකයේ පැවැත්මක් සඳහා අපි අල්මක් ඇති කරගත්තොත් එක්ක කාම රාගය එක්ක රූප රාගය එක්ක අරූප රාග රාග නිසිත බවටපත් වෙනවා. රාග නිසිත නැ විරාග නිසිත නැ රාග නිසිත කියන්නේ ලෝකේ. දැන් නිවනට පිහිටව හිතක් විතරයි විරාග නිසිත වෙන්නේ. නිවන අරමුණු කරගත හිතක් විතරයි විවේක නිසිත වෙන්නේ. ලෝකයේ හැමතැනම තියෙන රෝධ නිසිත දහම් සැරිසරන්න හේතු වෙනා යම් තැනක ඇල්ලුවොත් එතන ඇලෙනවා. අල්ලගත යම් තැනක් නැත්නම් ඒවා නිරෝධ නිසිත නෙමෙයි රෝධ නිසිතයි. නෑ එකම නිරෝධ නිසිත වෙන්නේ නිවන. අත්තරීමක් ඇද්ද නොයල්මක් ඇද්ද මිදීමක් ඇද්ද ඒ தත්ත්වය අරමුණු කරගත්තා නම් හම්බෙන්නේ නිරෝධ නිසිත தත්ත්වය. ලෝකේ කොතන හෝ අල්ලගත්තා නම් පැවැත්ම සංසාරික පරිණාමී එකතු වෙන්න වෙනවා. අත්තරීමක් ඇද්ද නොයල්මක් ඇද්ද මිදීමක් ඇද්ද නිවනක් ඇද්ද අන්නේ අරමුණු කළා නම් එතෙන්ද හිත තිබ්බා නම් ඒ සිහිය තිබ්බා නම් මොකද වෙන්නේ? වොස්සග්ග පරිණාමී සංසාරයේ වෙන් කරන පැත්තට යනවා. මෙන්න මේ කාරණා හතරෙන් විවේක නිසිරිත විරාග නිසිරිත නිරෝධ නිසිරිත වොස්සග්ග පරිණාමී කියන්නේ නිවනට පිහිටෙව් හිත තියෙන්න ඕනේ. නිවන දැකලා තියෙන්න ඕනේ. අත්තරීම හැර නොයල්ම හැර මිදීම හැර නිවන හැර ලෝක සතුන තව සුවයක් නොදකින්න. මෙන්න මේක දැක්කනා කවදා හරි ලෝක සත්‍යයින්ට යම් කිසි දුකක් ආවනම් මේ දුකෙන් නිදහස් වීමක් ආවනම් මොන දුකෙන්ද නිදහස් වෙන්නේ? එහෙනම් මේක ක්‍රමයක් තියෙනවාද? මේ ලෝක සත්තු විඳින දුක් වලින් කර්මයේ විපාක විදින ලෝක සත්‍යෝ කර්ම කම්මස්ස කෝමි කම්මදායාදෝ කම්මයෝනි කම්මබන්දු කම්මපටිසරණෝ යං කම්මං කරිස්සාමීති කල්යාණං වා පාපකං වා තස්සදායදෝ බයිස්සාමීති මේ විදිහට මේ ලෝක සත්‍යෝ කර්මයේ මුල් කරගෙන කර්මයේ න්‍යාය කරගෙන කර්මයේ දායාද කරන කර්මයේ පිළිසරණ කරන යම් කිසි කර්මයක් කරන ලද්දිනා යහපත් නම් යහපත් ප්‍රතිඵලෝ අයහපත් නම් අයහපත් ප්‍රතිඵලෝ දායාද කරන මේ සතර පැවැත්ම ගෙන යනවා කියන මේ බුද්ධ දේශනාවේදී අපි දැනගන්න ඕනේ ලෝක සත්‍යෝ නිකන් දුක් විඳිනවා නෙමෙයි ලෝකයාට කරන ලද පාප කර්මයන්ට විපාක වශයෙන් ලෝක සත්‍යෝ දුක් විඳිනවා උන්ගේ දුක දැක දැක අපි ඇඬුවට උන්ගේ දුක දැකලානේ අපි කිව්වට මොනවා කරන්නද අපිට කරන්න දෙයක් ඒකේ නෑ ඒ ලෝක සත්‍යය තමාගේ අවිද්‍යාව නිසා තමාගේ නොදැනුවත්කම නිසා ලෝකයේ බැහැගත් මුලාව නිසා ලෝභ සහගත දේශ සහගත මෝහ සහගත පාප කර්ම කරලා ලෝකයට අවැද කරලා ලෝසතුන්ගේ ලෝකයේ සත්වයින්ට බෙලි කපලා මංකොල්ල කාලා ගහලා බැනලා කපලා කොටලා නොයෙක් දේවල් කඩාවදාගෙන සූරා කාපුවාට විපාක ගෙවන්න ඌරෝ වෙලා එහෙ ගෙවනවා හරක් වෙලා ගෙවනවා තිරිසන් වෙලා ගෙවනවා කුකුල වෙලා ගෙවනවා මොනවා කරන්නද අන්න අපි දකින්නේ නැති පැත්ත අපි මොකද කරන්නේ පව් කරන වෙලාව ගැන දකින්නේ නැහැ පවේ විපාක විඳින්නට අපි මුක්කු ගහන්න යනවා පුළුවන් ද කරන්නේ කරගන්න පව් වලට විපාක විඳින්නට මුක්කු ගහන්නේ කවුද පුළුවන් ද මුක්කු ගහන්න අපිට ගිහින්
ඕක වරන් එපා. ඕකට හිඟි කරන්න එපා. කිව්වට හරියනවා. අපිට බැරි වෙලා අපාය දැක්කම යමපළු දුක් දෙන හැටි දැක්කම මේ පැයිලා මැරෙනවානේ මේ සතෙක් මරනකොට ඇති වෙන දුක මෙච්චර පෙන්නලා අපිට උහුලා ගන්න බැයි නම්. අපි නොදැක්ක පැත්තක් තියෙනවා ඊටද අප්‍රමාණ දුක. කෑලි කපනකොට මරාණ දිමින් අප්‍රමාණ දුක් දෙනකොට ඒ බඳු ලෝකයක මොන වරදක් කළාට තර යමපළු අර එකේ කල්ලාගෙන මෙහෙම දුක් දෙන්නේ කියලා අපි අහයි. දන්නවා නම් පේනවනේ. ඒ දින දුක දැක්කම අද මේ සතේගේ බෙල්ල කපනකොට විඳුක ඒකෙන් අංශු මාත්‍රයක් නේ. ඊ අනන්ත අප්‍රමාණ දුකක් විඳිනවා. මොනවා කරන්නද? කිව්වේදී ඇහුවේ නැත්නම් උතුමන් කිව්වේදී පිළිගත්තේ නැත්නම් මිනිස්සෙක් වෙලා ඉපදිලා පිළිගත්තේ නැත්නම් ඒ ලෝක සත්‍යයේ ඒ දුක් විඳින්නේ සමාගයේම තියෙන ආත්ම දෘෂ්ටිය නිසා. සමාගයේම තියෙන ආත්ම ලාභයට කෑදර වෙලා අසාධාරණ පව්කම් කරපේක විපාකයේ විඳිනවා. ලෝකයේ කර උපාඩුවට වන්දි ගෙවනවා. මොනවා කරන්නද? මේ ලෝකේ පැවැත්වලා අපි කිසිදු. අපිට ඒක ඇඟිලි ගහන්න දෙයක් නැහැ. එහෙනම් ලෝක සත්‍යයට මොකක්ද අපි පවත්වන්න ඕනේ? අනේ මේ ලෝක සත්‍යය මේ අවිද්‍යාව නිසා, තෘෂ්ණාව නිසා, ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් පව් කරගෙන මේ බඳු යන භව ගමනක් තියෙනවා. මේ භව ගමන තුළ ලෝකයා සැප දුක් විඳින්නේ උන් කරගත්ත පින්පව් අනුව. මේකෙන් අපිට මුකු ගහලා ලෝකයා බේරන්න බෑ. එහෙනම් මේ සසර ගමන අනාථ ගමන. කවදා හරි මේ ලෝක සත්‍යවල මට පතන්න තියෙනවා නම් සදාතනික සතර අපාය නිදහස් වෙන්න යමක් කරගත යුතුද? අන්න ඒක ලැබුණා නම් මගේ පැතුම අන්නේ පැතුම ශ්‍රේෂ්ඨයි. මොකද හේතුව ඒකෙන් නිදහස් වුණා නම් නිදහස් වුණාමයි නැවත වාරයක් සතර අපාගතෙන් දුකර වැටෙන්නේ. එහෙනම් මගේ පැතීමේ ශ්‍රේෂ්ඨත්වයක් තියෙනවා. විශේෂත්වයක් තියෙනවා. එහෙනම් මොකද්ද වෙන්නේ? සතර අපායෙන් ලෝක සත්‍යයක් නිදහස් කරන්න උන් නම් එහෙනම් මහ දුක විඳින්නේ සතර අපාය. එහෙනම් මේ ලෝක සත්‍ය සතර අපා දුකෙන් නිදහස් වෙන්නේ කොහොමද? කවදා හෝ මේ ආර්ය ධර්මය අහලා සෝතාපන්න ඵලයටපත් වුණා නම් ධර්ම ශ්‍රවණී තුනේ එතෙන්ටපත් වුණා නම් සදාහටම සතර අපායෙන් නිදහස්. එහෙනම් අන්න මේ ලෝක සත්‍යයට මට කරන්න පුළුවන් පැතුමක් ඇත්නම් පළවෙනි දුකෙන් නිදහස් කිරීම කියන්නේ නිදුක් කිරීම. නැ සියලු සත්‍යයන් කිරීම නිදුක් කිරීමක් පතනවා. මෙන්න අනුපූර්ව නිවන් මාර්ග. එහෙනම් මේ සියලු ලෝක සත්‍යයන් පළවෙනි නිවන් සුවේ ලැබෙත්වා. නැන පළවෙනි නිවන් සුවෙන් මහ දුකෙන් නිදහස් වෙත්වා කියන එක තමයි නිදුක් වෙත්වා කියන්නේ සතර අපා දුකෙන් නිදහස් වෙත්වා කියන අදහස. මෙන්න සියලු සත්‍යයන් කිරීම මට පතන්න තියෙන්නේ. මේ ශරීරසරාගෙන යන අනාථ ලෝකේ මුක්කු ගහන එක පිළිසරණක් නෙමෙයි. ඒක නිකන් මුලාවක් විතරයි. ලෝක සත්තුන්ට පව් කරලා දුක් විඳිනකොට ඌ දුකෙන් නිදහස් කරන්නේ කොහොමද? අධ්‍යයන අපි නිදහස් කරන්නේ. ඒ පැතිමෙන් උට ඇති වැඩක් තියෙනවද? අනාථත්වයේ මිදීමක් තියෙනවද? එහෙනම් ආර්යව දකින්නවා අනාථත්වයේ මිදෙන යමක් නැත්නම් ලෝක සත්‍යයට යහපත් දේ හැටියට පතන වැදගත් දේ යන්නේ ඒකයි. දැන් කුමකින් අනාථත්වයෙන් සදාහට මිදෙනවද? ලෝක සත්‍යය පළමු යථාබෝධයෙන් සතර අපායෙන් නිදහස් වෙනවා. අන්න නිදුක් වෙත්වා කියලා ඉස්සෙල්ලාම ගත්තේ මොකද්ද? මේ සියලු ලෝක සත්‍යය ධර්මාබෝධයේ හේතු කරගෙන සතර අපායෙන් නිදහස් වෙන ක්‍රමයක් තියෙනවා. මෙන්න මේ අවබෝධය ලෝක සත්‍යයට ලැබිලා සතර අපායේ දුකෙන් නිදහස් වෙත්වා කියන එක තමයි පළවෙනි නිදුක් වෙත්වා කියන ආර්ය අදහස. ඔන්නෝක විවේක නිශ්චිතයි. කම්පාවක් නැහැ. විරාග නිශ්චිතයි. නිරෝධ නිශ්චිතයි. වස්සග්ග පරිණාමී නිවන නැමිලා හිටින්නේ. අදහස හිතන්න අපේ හිත යන්නේ නිවනට, ලෝකයටත් වන ආශිර්වාදයක් නිවනට. ඊට පස්සේ ඒකෙන් නිදහස් වුණත් කාම සුගතිය තව යුතු. මේකත් අවිද්‍යාව තෘෂ්ණා ගවන්නේම තමයි කාම සුගතිය තියෙන්නේ. හැබැයි දැන් ඊළඟ නිදහස් වෙන්න ඕනේ. මහ දුකෙන් නිදහස් වුණාට දෙවෙනි දුක මොකද්ද? මේ කාමකය රෝගයක් වාගේ. මේක හැමතැනම ඕජස් ගලනවා. හැමතැනම ගෙඩියක් වාගේ. එකම ලෙඩක් වාගේ. එකම කුණු ලෙඩක් වාගේ. මෙන්න මේක තමයි ලෝක සත්‍යයට ඉතුරුලා තියෙන රෝගේ ඊළඟට. කය නැමැති රෝගේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආර්ය විනී රෝගය කියන්නේ කයටයි. මෙන්න මේ මස්ලේකයි යම් තැනක නැද්ද? ඒකයි නිරෝගීත්වය. මොකද මේ හැගෙවිලා තියෙන දහම. හැදෙන්න මේ උණ ගන්නට, හිම්බිරිසාව හැදුනට, බඩේ අමාරුව හැදුනට, ඒ රෝග ලෝක සම්මත රෝග. මේ ආර්ය විනී රෝගය කියන්නේ මේ මස්ලේ කුණු කයක් අරගෙන සැරිසරන තාක්කල් රෝගී. නැත්නම් මේ රෝගය මොකක් නිසාද නැති වෙන්නේ? සකු르දාගාමී ඵලයටපත් වෙන කාමරාග පටි දෙක තුනී කරලා ලබනකොට ඊට පස්සේ මේ අර කුණු කයක් ලබන්න හේතු නැතු වෙනවා. මෙන්න මේ කුණු කය නිදහස් වෙන අවස්ථාව ලැබෙනවා කියන්නේ කය නැමැති රෝගයෙන් නිදහස් වීමේ අවස්ථාව ලැබෙනවා සකු르දාගාමී ඵලයට ලැබෙනකොට. මෙන්න මේ යමෙක් සකු르දාගාමී ඵලයේ යථාබෝධයේ පූර්ණ වුණා නම් කය නැමැති මේ කුණු රෝගයෙන් නිදහස් වෙලා නම් එයාට ලැබෙනවා ඊට පස්සේ නිදහස් බව, රෝගයෙන් නිදහස් බව, නිරෝගී බව. නම් සුඛාම සුගතියට යනකොට කුණු කය අත්හැරලා කාම සුගතියටපත් වෙච්ච කෙනා නිරෝගී අවස්ථාවටපත් වුණා හැටියට සලකනවා. නැවත වාරයක් යාර කාම රෝගී වෙන කාමකය හම්බ වෙන්නේ. ඒ වගේම සතර පාදුක හම්බ වෙන්නේ. ඒක නිදුක් වුණාමයි, නිරෝගී වුණාමයි. හැබැයි තව කාම 10න්ගෙන් පෙළෙනවා. කාම සුගතිය නිසා. සුවේ තව දැක්කේ නැහැ. එහෙනම් ඊළඟ පොදින්නේ කාම රාග පටික දෙක දුර වෙලා අනාගාමී ඵලයටපත් වුණා නම් සමාධි සුවේ දකින්නවා. අන්න නිරාමිස සුවේටපත් වෙච්ච කෙනා. මෙන්න මේ සුවේට ලෝකයාපත් වෙනවා යා භවයේ කියලා උපදිනා මිසක් නැවත කාම ලෝකෙට එන්නේ නැහැ. තව ගමන ඉතුරු තියෙනවා බ්‍රහ්මයේ කියලා උපදිනක සුද්ධාවාසවල උපදිනවා. මෙන්න සුවේටපත් වෙච්ච අය ඉන්නේ දැන් සුද්ධාවාසයේ. අන සුවපත් වී.
හැබැයි ඔතෙන් ගිහිලා උපන්නත් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකේ තවම තියෙනවා. පංචස්කන්ධ දුකෙන් තව නිදහස් වෙලා නැහැ. අන්තිම දුකෙන් නිදහස් වෙන්න නම් පංචස්කන්ධ දුකෙන් නිදහස් වෙච්ච දාට මම කියන සංඥාවත් අත්හැරලා අරිහත්යෙන් පිටුවම් පාන්න ඕනේ. එහෙනම් එතෙන්ට ගිය දාට තමයි සියලු දුකෙන් නිදහස් වෙන්නේ. අන්නේ බලාපොරොත්තුෙන් අරිහත්යෙන් ලබන්නා වූ දුකෙන් නිදහස් වීම සිහි කරලා දුකෙන් මිදෙත්වා කියන හතර වෙන පාඩට කියනවා. මොන වතා හතර. එහෙනම් මොකක්ද ඔකෙන් පෙන්නේ? සියලු සත්වයෝ සෝතාපන්න වෙත්වා, සකෘදාගාමී වෙත්වා, අනාගාමී වෙත්වා, අරිහත් වෙත්වා කියන අදහසම තමයි සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකෙන් මිදෙත්වා කියන එක විස්තර කරලා කිව්වේ.